ආයිබෝවන් ලක්මාල් කොමර්ස් YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි පාස් පේපර් ප්‍රශ්නයකට යන්න හදන්නේ. පාස් පේපර් ප්‍රශ්න කරනකොට ඉතින් තියරි කොටස් කරන්න මට වෙලාවක් නැහැ. එහෙම වුණාම වීඩියෝ එක දික් වෙනවා. ඔයාලට වෙනම තියරි කොටස් කරලා මම දාන්නම්. පාස් පේපර් කරනකොට ටිකක් වේගෙන් යන්න වෙනවා. ඒ නිසා සම්පූර්ණ දැනුම හැමෝටම ඇති කියලා හිතලා තමයි මම පාස් පේපර් කරන්නේ. 2018 O level paper එකේ ප්‍රශ්න අංක 6. එහෙනම් හැමෝම papers අතට අරගෙන පාස් පේපර් පොත් තියෙන ළමයි ඒව ගන්න. රෝමි ලක්කන් 2 බලන්න. අල්මාරි නිෂ්පාදනය කරන සඳුන්ගේ ව්‍යාපාරයේ 2018 නොවැම්බර් මාසයේ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. සඳුන් හදන්නේ අල්මාරි. බලමු නිෂ්පාදන පිරිවැය ලේඛනය කියන පාඩමෙන් මේ දීලා තියෙන්නේ. ලී සඳහා වියදම, මාසික විදුලි ගාස්තුව, වඩු කාර්මික වැටුප්, වෙනත් ඍජු වියදම්, වඩු මඩුවේ කුලිය, නොවැම්බර් මාසය තුල නිෂ්පාදනය කළ අල්මාරි ගණන 5කි. ඒකක ගණන. අල්මාරියක විකුණුම් මිල 50000කි. විකුණුම් මිලක් දෙනවා. අවශ්‍ය වන්නේ අයන්නෙන් අහනවා 2018 නොවැම්බර් මාසයට අදාළ ප්‍රාථමික පිරිවැය සොයන්න. ආයන්න එක් අල්මාරියක් විකිණීමෙන් ලැබෙන ලාභය. ඒකකයක ලාභාන්තිකය. ඒකකයක විකුණුම් මිල. ඒකකයක නිෂ්පාදන පිරිවැය. අන්න ඒවා හොයාගන්නත් ඕන. තැනින් තැනින් දීපු ගාණක් බලමු. සම්පූර්ණ දැනුම ඕන මේ ගාණ හදන්න. නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් බලමු අපි ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඒ කියන්නේ ලී සඳහා වියදම. ලී සඳහා රුපියල් ලක්ෂයයි. මම මෙතනින් ලියනවා. නිපදවන ඒකකය සමග ඍජුව හඳුනාගත හැකි ද්‍රව්‍ය පිරිවැය. අපි කියනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා. අල්මාරි හදනවා නම් ඒක ඍජුවම තියෙන්නේ. ලී සඳහා යන ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රම පිරිවැය. නිපදවන ඒකකය. ඒ කියන්නේ අල්මාරියක් සමග ඍජුව හඳුනාගත හැකි ශ්‍රම පිරිවැය. ඒ කියන්නේ ඒක හදන පුජ්‍යලයාට ගෙවන වැටුප. මේ තියෙන්නේ වඩු කාර්මික වැටුප. වඩු වැටුප. අන්න අල්මාරිය හදන එක්කෙනාට ශ්‍රමිකයාට ගෙවන වැටුප. රුපියල් 60000යි. ඍජු වෙනත් පිරිවැය. ඍජු වෙනත් පිරිවැය. ඍජු වෙනත් පිරිවැය තියෙනවා මෙතන 17500යි. ඒගොල්ලෝ දීලා තිනවා. නිපදවන ඒකකයක් සමග අල්මාරියක් සමග ඍජුව හඳුනාගත හැකි වෙනත් පිරිවැය. මේකට ගොඩක් එන්නේ කර්තෘ භාගය සහ පුරස්කාර. ওই දෙක තමයි එන්නේ. තව මෝස්තර පිරිවැය කියලා එකකුත් එනවා. බලන්න එකතුව 1,77,500යි. මේකට කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් පිරිවැය වල එකතුව. ප්‍රාථමික පිරිවැය. එතනට වෙනකන් හරිනේ දැන්. එකතු කරන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන්නේ ළමයි වක්‍ර පිරිවැයට. වක්‍ර පිරිවැය. තම තමයි. ඒ කියන්නේ
නිපදවන ඒකකය මෙතන අල්මාරියක් සමග ඍජුව හඳුනාගත නොහැකි පිරිවැය තමයි වක්‍ර පිරිවැය කියලා කියන්නේ. ඒකත් කොටස් තුනයි. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය, වක්‍ර වෙනත් පිරිවැය. ඔන්න වක්‍ර පිරිවැය ඍජු පිරිවැය කොටස් තුනයි. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත්. අල්මාරියක් සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ලී, දැව. පැහැදිලිව හඳුනා ගන්න බැරි දේවල් තමයි වක්‍ර ද්‍රව්‍ය කියන්නේ. ඒ කියන්නේ තීන්ත, ඇන වගේ ඒවා. පැහැදිලිව ඇන කීයක් යනවද කියලා අපිට කියන්න අමාරුයි. හැබැයි ලී කොච්චරද කියලා කියන්න පුළුවන්. ඒ වගේ. වඩු වගේ වැටුපු තමයි ඍජු ශ්‍රමය කියන්නේ. වක්‍ර ශ්‍රමය කියන්නේ මේ කර්මාන්ත ශාලාවේ ඉන්න සුපරීක්ෂක වේතන, ගණකාධිකාරුගේ වේතන, මුරකරු ඒ වගේ ඍජුව සම්බන්ධ වෙන්නේ නැති කට්ටියට ගෙවන වැටු. වක්‍ර වෙනත් කියන්නේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රමය හැරුණු විට ඉතුරු වෙන පිරිවැය. බලන්න විදුලි ගාස්තුව අන්න වක්‍ර වෙනත්. මාසික විදුලි ගාස්තුව 2500යි. වඩුමඩුවේ කුලිය, වඩුමඩු කුලිය මං කෙටියෙන් ලිව්වා 20000යි. අන්න ඒවා වක්‍ර වෙනත්. මොකද වක්‍ර ද්‍රව්‍යයක් නෙවෙයි, ශ්‍රමයක් නෙවෙයි, වෙනත්. බලන්න එකතුව. මුළු නිෂ්පාදන පිරිවැය. ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු කරාම, ඒ කියන්නේ වක්‍ර පිරිවැය එකතු කරාම උත්තරයට කියනවා මුළු නිෂ්පාදන පිරිවැය කියලා. බලන්න අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රාථමික පිරිවැය අහනවා අයන්නේ. මෙන්න ප්‍රාථමික පිරිවැය. අයන්නට උත්තරේ රුපියල් 1,77,500යි. එක් අල්මාරියක් විකිණීමෙන් ලැබෙන ලාභය අහනවා. මම මෙතනින් හදනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදන්න නිෂ්පාදන ඒකක ගණනින්. මුළු නිෂ්පාදන පිරිවැය හෙව්ව 200,000යි කියලා නිෂ්පාදන ඒකක ගණන දෙනවා අල්මාරි 5යි කියලා. ඒකක 5යි. ඔන්න ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයාගන්න පුළුවන්. රුපියල් 40000යි කියලා. 2,00,000 5න් බෙදුවම 40000යි. අපෙන් අහන්නේ එක් අල්මාරියක් විකිණීමෙන් ලැබෙන ලාභය. ලාභය හොයන්නේ ඒකකයක පිරිවැය මෙන්න 40000යි. එකතු කරන්න ලාභය. ඔන්න හැදෙනවා විකුණුම් මිල. පිරිවැය 40000යි. ඒකකයක අල්මාරියක විකුණුම් මිල දෙනවා 50000යි කියලා. මෙන්න මේක දෙන්නේ. ඔන්න අපිට හොයාගන්න පුළුවන් ඒකකයක ලාභය මෙන්න රුපියල් 10000යි. උත්තරේ පේනවා. අන්න ආයන්නට උත්තරේ. ආයන්නට එක් අල්මාරියක් විකිණීමෙන් ලැබෙන ලාභය. පිරිවැයට ලාභ එකතු කරලා තමයි විකුණුම් මිල හැදෙන්නේ. විකුණුම් මිල ගානේ දෙනවා. පිරිවැයත් අපි හොයාගත්තා. ලාභය 10000යි. මෙන්න මේ පැත්තෙන් උත්තර ලියනවා. අයන්නට උත්තරේ ප්‍රාථමික පිරිවැය රුපියල් 1,77,500යි. මෙන්න ආයන්නට එක් අල්මාරියකින් ලැබෙන ලාභය රුපියල් 10000යි. දැන් හොයාගත්තා. ඔන්න ඔය උත්තර දෙකට තමයි ලකුණු දෙක දෙන්නේ. බලන්න කොච්චර දැනුම තියෙන්න ඕනද කියලා. ලකුණු දෙක ගන්න. හරි, ඒ කොටස ඉවරයි. ඊළඟට හෝමිලක්කන් 3 අයන්න බලන්න.
ව්‍යාපාරයක ගිණුම් තැබීමේදී සිදු වූ වැරදි නිවැරදි කිරීම සඳහා තබා තිබූ අසම්පූර්ණ ජර්නල් සටහන් දෙකක් පහත දැක්වේ. අසම්පූර්ණ ජර්නල් සටහනක් දෙනවා. පොදු ජර්නල් එක ඇතුලේ. බලන්න පළවෙනි එක ගැනුම් ගිණුම හර 40000යි ණය හිමි ගිණුම බැර 40000යි. අපෙන් අහන්නේ ඉහත වැරදි නිවැරදි කිරීම වලට අදාළ සංලක්ෂය වෙන වෙනම ලියා දැක්වීම. ඔන්න 아무තු විදියට අහන්නේ මේ අවුරුද්දේ. අහන්නේ සංලක්ෂය. එහෙනම් අපි ලියන්න ඕන දැන් සංලක්ෂය බලන්න. ගැනුම් හර වෙලා තිනවා 40000ක්. ණය හිමි බැර වෙලා තිනවා 40000ක්. ඔයාලට එහෙනම් පේනවා. මෙන්න මේක. රුපියල් 40000ක ගැනුම් ඉන්වොයිසියක්. ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරීම නිවැරදි කළා. ඔන්න ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරුණම ඒක නිවැරදි කරන්නේ ඒ දිත්ව සටහන ඒ ජර්නල් සටහන ඒ විදිහටම තියෙනවා. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර කියන්නේ වෙළඳ තොගණයට ගැනුම් වල දිත්ව සටහන. ඔන්න 40000ක ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරීම නිවැරදි කළා. තව ක්‍රමයකට ලියන්න පුළුවන් මේක. ඒකත් බලමු. රුපියල් 44000ක ගැනුම් ඉන්වොයිසියක් ගැනුම් ජර්නලයේ රුපියල් 4000ක් ලෙස සටහන් කර තිබීම නිවැරදි කළා. එතකොට වෙන්නේ මෙන්න ගැනුම් ගිණුම මෙන්න ණය හිමි ගිණුම. 44000ක් ගැනුම් ඉන්වොයිසියක් නම් ගැනුම් ගිණුම හර වෙන්න ඕන 44000ක්. ණය හිමි ගිණුම බැර වෙන්න ඕන 44000ක්. නමුත් ලියන්නේ 4000ක් කියලා. මෙන්න. ඒක වැරදි. 4000ක් කියලා ලියන්නේ. එන්න ඕන 44000 ලියන්නේ 4000. තව කීයක් අඩුද? 40000ක් අඩු යන්න දෙපැත්තටම. 44000 එන්න ඕන එකට 4000 ලියන්නේ. 40000ක් අඩුයි. අඩු නම් ගැනුම් ගිණුම හර කරන්න ඕන. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර අඩු නම් තව දාන්න ඕන. ඒ නිසා නිවැරදි කිරීමේදී ගැනුම් ගිණුම හර 40000යි ණය හිමි ගිණුම බැර 40000යි. අන්න එහෙම ගන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි එක බලන්න. කාර්යාල උපකරණ ගිණුම හර 20000යි ගැනුම් ගිණුම බැර 20000යි. මේකත් ඔයාලට පේනවා. ගණන් හදලා පුරුදු නම් මේක පේනවා. මෙතනට එන්න ඕන රුපියල් 20000ක කාර්යාල උපකරණ මිලදී ගැනීම ගැනුම් ගිණුමට හර කිරීම නිවැරදි කළා. ඔන්න සංලක්ෂය. රුපියල් 20000ක කාර්යාල උපකරණ මිලදී ගැනීම. ඔන්න බලන්න. කාර්යාල උපකරණ ගිණුම. මෙන්න මුදල් පොත. මෙන්න ගැනුම් ගිණුම. කාර්යාල උපකරණ මිලදී ගන්නකොට මුදල් පොත බැර වෙන්න ඕන 20000.
කාර්යාල උපකරණ ගිණුම හර. නමුත් හර කරන්නේ ගැනුම් ගිණුමට. මෙන්න මේකට හර කරන්නේ නැතුව ගැනුම් ගිණුමට අපි හර කරනවා 20000. මේක හරි. මුදල් පොත හරි. ගැනුම් ගිණුමට හර කරන එක වැරදි. අන්න නිවැරදි කිරීමේදී ගැනුම් ගිණුම බැර කරනවා 20000ක්. කාර්යාල උපකරණ ගිණුම හර කරන්න 20000ක්. අන්න ගැනුම් ගිණුම බැර කාර්යාල උපකරණ ගිණුම හර. බලන්න. එහෙම එකක් තමයි තියෙන්නේ. කාර්යාල උපකරණ හර ගැනුම් ගිණුම බැර. ඔන්න මම ඔයාලට පෙන්නුවා. එහෙනම් මේක තමයි උත්තරේ. මේකට කියනවා අපි මූලධර්ම දෝෂ කියලා. කලින් සිලබස් එකෙත් මේවා තිබුණා. කිසියම් ගනුදෙනුවක් નિયમિત ගිණුමේ සටහන් නොකර වෙනත් ගිණුමක සටහන් කිරීමේ වරද. අන්න පිළිගත් ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගනුදෙනු ගිණුම් වල සටහන් වීමේ වරද. ඒකට කියනවා මූලධර්ම දෝෂ කියලා. ආයන්නට යනවා සුමුදුගේ ව්‍යාපාරයේ 2018 3.31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම සමාන නොවුයෙන් වෙනස අවිනිශ්චිත ගිණුමට මාරු කරන ලදී. පහත දැක්වෙන්නේ සුමුදුගේ ව්‍යාපාරයේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමෙන් පසු පිළියෙල කරන ලද අවිනිශ්චිත ගිණුමයි. මෙන්න මේ විදිහට මම දාගෙන තියෙනවා වැරදි නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුම දීලා තියෙනවා හදලම. අහන්නේ අවශ්‍ය දේ අංක 1 වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ වෙනස. මේක අහන්නේ ශේෂ පිරික්සුමේ වෙනස. බලමු. මෙන්න මේක මම කොටුවක් දාගත්තා. ඒක හොයන්න නම් බලන්න බැර පැත්තේ එකතුව. මෙන්න මෙතන 16000යි. ඒක මේ පැත්තෙන් ලියනවා. මෙන්න මෙතෙන්ට වෙනස දාන්න. බලන්න මෙතෙන්ට වෙනස 16000න් 7000ක් අඩු වෙන්න ඕන. 5000යි 2000යි. බලන්න වෙනස. රුපියල් 9000යි. මෙන්න මේක තමයි ශේෂ පිරික්සුමේ තිබුණු වෙනස. මෙන්න මෙහෙම ශේෂ පිරික්සුම හැදුවොත් මේ වගේ හර පෙර මෙතන විස්තරය. දෙවැනි එකෙන් අහනවා ඒක. අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඇතුළත් කිරීමට පෙර 2018 3.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව 85000ක් වූයේ නම්. මෙන්න මේක 85000ක් කියලා දෙනවා. හර තීරුවේ එකතුව. ශේෂ පිරික්සුමේ බැර තීරුවේ එකතුව කීයද අහනවා. ඔන්න බලන්න. හර පැත්ත එකතුව 85000යිලු. දැන් මේ ශේෂ පිරික්සුමේ හර පැත්ත එකතුව අඩු නිසා තමයි අවිනිශ්චිත ගිණුම කියලා ලියන්නේ. අවිනිශ්චිත ගිණුම කියලා ලියලා ශේෂ පිරික්සුම తాවකාලිකව තුලනය කරනවා. ඔන්න බලන්න. මේ පැත්ත එකතුව 85000යිලු. ඒ කියන්නේ 9000කින් අඩුයි. එහෙනම් මේ එකතුව 85000ට එකතු වෙන්න ඕන 9000. ඒ කියන්නේ 94000යි. මේ පැත්ත එකතුව වැඩි. මෙන්න මෙහි එකතුව 85000යි එන්නේ. 85000 එන නිසා අවිනිශ්චිත ගිණුම කියලා 9000ක් ලියනවා. අන්න 9000 ලියලා 94000ට සමාන කරනවා. එතකොට මෙතන අනිත් ගිණුම් වල තියෙනවා 85000. 9000 දැම්මම 94000 එනවා. ඔන්න අහන්නේ ශේෂ පිරික්සුමේ බැර තීරුවේ එකතුව මෙන්න රුපියල් 94000යි. රුපියල් 94000යි. බැර පැත්ත එකතු කරනකොට 94000යි. හර පැත්ත එකතු කරනකොට එන්නේ 85000යි. අන්න 9000ක් අඩු නිසා අපි අවිනිශ්චිත ගිණුම කියලා తాවකාලිකව දානවා. 9000 දාලා ශේෂ පිරික්සුම තුලනය කරනවා. අන්න මේ 9000 අවිනිශ්චිත ගිණුමක් ඕපන් කරලා
ශේෂ පිරික්සුමේ වෙනස කියලා 9000 දානවා. දාලා ඉවර වෙලා වැරදි ටික හොයනකොට මේ අවිනිශ්චිත ගුණම ඉවත් වෙලා යනවා. ඒක තමයි වෙන්නේ. පළවෙනි එකෙන් අහනවා වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ වෙනස මෙන්න. රුපියල් 9000යි. ඔන්න ඔය දෙක තමයි අහන්නේ. ආයෙත් බලන්න සුමුදුගේ ව්‍යාපාරයේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමෙන් පසු පිළියෙල කරන ලද අවිනිශ්චිත ගිණුම දෙනවා මෙන්න. වැරදි නිවැරදි කරාට පස්සේ අවිනිශ්චිත ගිණුම දෙනවා. ඊට පස්සේ අහන්නේ වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ වෙනස. ඒක පුළුවන්. මේ පැත්ත එකතුව 16000යි. ඒක මෙතනින් ලිව්වා. මෙන්න උඩට ගියාම ශේෂ පිරික්සුමේ තිබුණු වෙනස 9000යි කියලා හොයාගන්න පුළුවන්. ශේෂ පිරික්සුමේ වෙනස ඇවිල්ලා තියෙන්නේ හර පැත්තෙන්. මොකද අවිනිශ්චිත ගිණුම හර වෙලා තියෙන්නේ. අන්න ඒ වෙනස හර පැත්තෙන් ආව කියන්නේ බැර පැත්ත එකතුවට වඩා හර පැත්ත එකතුව අඩුයි. ඒක තමයි මේ පැත්තෙන් දැම්මේ. ඔන්න බලන්න. හර පැත්ත එකතුව අඩු නිසා තමයි හර පැත්තෙන් අවිනිශ්චිත ගිණුම කියලා 9000ක් දැම්මේ. දැන් දෙනවා දෙවැනි එකේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඇතුළත් කිරීමට පෙර 2018 3.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුව එකතුව 85000ක් වූයේ නම් ඔන්න මේ තීරුව එකතුව කියනවා 85000යිලු. අපෙන් අහනවා බැර තීරුව එකතුව කීයද? මේ පැත්ත එකතුව දැන් අඩුයි. අඩු නිසා 9000ක් අඩුයි. මේ පැත්ත එකතුවට වඩා. අන්න එහෙනම් මෙතන එකතුව ගන්න 85000ට එකතු කරන්න ඕන 9000ක්. ඒ කියන්නේ 94000යි. ඔන්න උත්තරේ. දෙකට උත්තරේ 94000යි. දැන් මෙහි අඩු නිසා අපි 94000 ලියනවා මෙතනින්. මේකම ලියලා මෙතනින් ලියනවා අවිනිශ්චිත ගිණුම කියලා 9000ක්. ඔන්න මේ අනිත් ගිණුම් වල එකතුව. අනිත් ගිණුම් වල එකතුව තමයි 85000. ඔන්න දැන් 94000ට සමාන වෙනවා. తాවකාලිකව. වැරදි හොයාගෙන යනකොට අවිනිශ්චිත ගිණුම ඉවත් වී යනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. රෝමි ලක්කම් 4ට යමු. බැංකු සැසඳුම් ගාණක් තියෙන්නේ ලකුණු 4ක. බලන්න අවශ්‍ය දේ අයන්න 2018 10.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම. ආයන්නෙන් අහනවා 10.31 දිනට බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කිරීම. ලකුණු 4යි. බලමු 2018 10.31 දිනට සපුමල්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය රුපියල් 16000ක් විය. එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය එම ශේෂය හා නොගැලපුණි. ඕක තමයි කොහොමත් වෙන්නේ හැමදාම. අපි දන්නවා. පසුව වෙනසට හේතු ලෙස පහත කරුණු අනාවරණය කරගන්නා ලදී. මේ වෙනසට හේතුම තමයි රෝමි ලක්කම් එකෙනුත් අහන්නේ. ඔයාලට එකට උත්තරය ලියන්නත් පුළුවන් මේව බැලුවම. බලන්න මාසය තුල තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. බැංකු අය කළ බැංකු ගාස්තු ඉදිරිපත් නොවූ චෙක් දෙනවා. ඍජුවම ලැබුණු ණයගැති පේෂණ ඍජු පේෂණ දෙනවා. පුංචි ගාණක්. අපි දාමු ආකෘතිය සංශෝධිත බැංකු පොත. මෙතනින් දානවා. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. බැර පැත්තත් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. සංශෝධිත බැංකු පොත. හර පැත්ත බැර පැත්ත. රෝමි ලක්කම් 4. දිනය විස්තරය
විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. ගොඩක් පල්ලෙහාට ඉඩ ඕනේ නැහැ. මේ ටිකත් වැඩි. ඔන්න ඔය වගේ පොඩ්ඩක් තිබුණා නම් ඇති. මෙතනින් මම දානවා බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ඔක්තෝබර් 10 වෙනි මාසේ. උඩින්ම එනවා බැංකු පොත අනුව සංශෝධිත ශේෂය. සංශෝධිත ශේෂය එකතු කරන්න ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවූ චෙක්. පූලක් දෙකක් ඉඳ තියලා අඩු කරන්න බැර නොවූ චෙක්. ඒ කියන්නේ තැන්පත් කළ නමුත් බැර නොවූ චෙක්. නැත්නම් උපලබ්ධි නොවූ චෙක්, නිෂ්කාශනය නොවූ චෙක්. ඕන නමක් හරි උත්තරයට කියනවා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. දෙවනි තීරුව ඩබල් ලිරි. ඔන්න ඔහොම ආකෘතිය දාගන්න. සංශෝධිත බැංකු පොතට සාමාන්‍යයෙන් ලෙජර් ගිණුමක් වගේ දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. බැංකු සැසඳුම් ප්‍රකාශයට තීරු දෙකයි. බැංකු පොත අනුව සංශෝධිත ශේෂය එකතු කරන්න ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවූ චෙක්. කෙටියෙන් ලියනවා මෙහෙම. අඩු කරන්න බැර නොවූ චෙක්. ඒ කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. නැත්තම් නිෂ්කාශනය නොවූ චෙක්. නැත්තම් බැර නොවූ චෙක්. ඕන නමක් හරි. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය තමයි උත්තරේ. බලමු ගාන. 10/31 දිනට බැංකු ගිණුමේ හර ශේෂය 16000යි. මෙන්න මෙතනට. එතනින් තමයි සංශෝධනය කරන්න පටන් ගන්නෙ. 16000යි. මාසය තුල තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. අන්න මං කිව්වේ බැර නොවූ චෙක් තමයි දෙන්නේ 5000යි. මෙන්න මෙතනට එනවා. අඩු කළා නිසා වරහන්. එකක් තියෙන නිසා දෙවෙනි තීරුවට දාන්න කෙලින්ම. ඒකට හරියක් දාන්න. බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකු අය කළ ගාස්තු 500යි. බැංකු ගාස්තු යනවා සංශෝධිත බැංකු පොත. බැර වෙනවා. බැංකු ගාස්තු ගෙවන එකක් නිසා බැර 500යි. මාසය තුලදී නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් 8000යි මේ තියෙන්නේ. එකක් තියෙන නිසා දෙවෙනි තීරුවට. ඊළඟට බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකුවට ඍජුවම ලැබුණු ණය ගැති පේෂණ ඍජු පේෂණ මෙන්න මෙතනට යන්නේ හර. සංශෝධිත බැංකු පොත හර අපිට ලැබෙන නිසා ඍජු පේෂණ 2000යි. බලන්න සංශෝධිත බැංකු පොත එකතු කරන්න හර පැත්ත වැඩි. රුපියල් 18000යි. මේ පැත්තෙන් ලියන්න 500ක් අඩු වුණාම 17500යි. 10/31 පාගේ මේ පැත්තෙන් ඊගේ 17500යි. ඔන්න ඔය 17500ට කියනවා බැංකු පොත අනුව සංශෝධිත ශේෂය කියලා. බැංකු පොත අනුව සංශෝධිත ශේෂය. අය අපි දැන් සංශෝධනය කරලා ගත්තා. අන්නේ ශේෂය යනවා මෙන්න මෙතනට. මේ තියෙන්නේ බැංකු පොත අනුව සංශෝධිත ශේෂය 17500යි.
එකතු කරන්න ඉදිරිපත් නොවූ චෙක් 8000යි. බලන්න එකතුව. රුපියල් 25500යි. ඒකෙන් අඩු කරන්න බැරණ වූ චෙක් 5000ක්. මෙතනින් දාන්න උත්තරේ රුපියල් 20500යි. අන්න බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 20500යි. ඔන්න ඔය ටික තමයි උත්තරේට ඉල්ලන්නේ. ලකුණු 4යි. අපි මේකම ක්‍රෝමිලක්කම් එක බලමු මේකේ. එකේ අයන්නෙන් අහනවා බැංකු ප්‍රකාශනය යනු කුමක්ද? ආයන්නෙන් අහනවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වීමට හේතු විය හැකි කරුණු දෙකක් ලියන්න. අපි ලියමු බැංකු ප්‍රකාශනය යන කුමක්ද කියලා. අයන්නට උත්තරේ. ඉස්සෙල්ලා කියන්න ළමයි බැංකු ප්‍රකාශනය හදන්නේ ව්‍යාපාරයේද බැංකුවද? ඒක දැනගන්න එපා. ව්‍යාපාරය හදන්නේ බැංකු ගිණුම, බැංකු පොත්ත. බැංකු ප්‍රකාශනය හදන්නේ අපේ බැංකුව, වාණිජ බැංකුව. එහෙනම් බැංකු ප්‍රකාශනය හදන්නේ වාණිජ බැංකුව. අපි ලියමු ජංගම ගිණුම් හිමියාගේ ගනුදෙනු වල විස්තර ඇතුළත් කර බැංකුව විසින් ව්‍යාපාරයට සාදා එවන ප්‍රකාශනය බැංකු ප්‍රකාශනයයි. ජංගම ගිණුම් හිමියා කියන්නේ අපි ව්‍යාපාරයේ බැංකු ගනුදෙනු වල විස්තර ඇතුළත් කර බැංකුව විසින් ව්‍යාපාරයට සාදා එවන ප්‍රකාශනය බැංකු ප්‍රකාශනයයි. ඔන්න ඕක තමයි අහන්නේ. ආයන්නෙන් අහනවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වීමට හේතු විය හැකි කරුණු දෙකක් ලියන්න. පළවෙනි එක තමයි ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවූ චෙක්. දෙවැනි එක තැන්පත් කළ නමුත් බැර නොවූ චෙක්. නැත්නම් උපලබ්ධි නොවූ චෙක්. එහෙම ලියන්නත් පුළුවන්. 3 බැංකු ගාස්තු හා චෙක් පොත් ගාස්තු. 4 ඍජු ප්‍රේෂණ. 5 ස්ථාවර නියෝග මත ගෙවීම. ඔන්න මේ හේතු වලින් ඉදිරිපත් නොවූ චෙක් සහ බැර නොවූ චෙක් අරගෙන අපි හදනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. මෙන්න මේ හේතු ටික අරගෙන සංශෝධිත බැංකු පොත හදනවා. මේ තියෙන්නේ අපි ඒකට ගත්තේ හේතු ටික. හැබැයි මේවා මේ O level මට්ටමේ ටික තමයි මම උගන්වන්නේ. A level වල මීට වඩා වෙනස්. බැංකු සැසඳුම් ප්‍රකාශය හදන තව දේවල් ගන්නවා. ඔයාලට ඒව නෑ O level මට්ටමේදී. ඒ නිසා මේ ටික ඉගෙන ගත්තම හොඳටම ඇති. හරි. එහෙනම් ඒක ඉවරයි.